නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. සද්ධාවන්ත කාරුණික පින්වතුනේ, අදත් ප්‍රඥා නාලිකාවේ උතුම් ධර්ම දානමය පින්කමක් සිදු කරන්නටයි අපි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අවුරුදු 45ක් පුරාවට උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්ම ධාතුව එදා ආනන්ද මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ, විශේෂයෙන්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වය යටතේ ආනන්ද හාමුදුරුවෝ, උපාලි හාමුදුරුවෝ වගේ ශාසන භාරධාරී මහා තෙරුන් වහන්සේලාගේ මෙහෙයවීම යටතේ පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ ඊට අවුරුදු 100කට පස්සේ දෙවැනි ධර්ම සංගායනාවත්, ඊට අවුරුදු 1000කට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවත් ආදී වශයෙන්, අවුරුදු 260කට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවත් ආදී වශයෙන් ඒ පැමිණිච්ච ධර්ම සංගායනා වලින් අනතුරුව පිට ලංකාවට බුදුදහම ලැබිලා, ඒ බුදුදහම හතරවෙනි සංගායනාව වගේ සැලකෙන්නේ ලංකාවේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වීම. ඉතින් ඒ ග්‍රන්ථාරූඪ වෙච්ච අති උත්තම ත්‍රිපිටක ධර්ම වස්තුව, ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථයන් පෙරදරි කරගෙන බුදුහාමුදුරන්ගේ අනුශාසනාව විවරණය කරගන්නට මහන්සි වෙන, ත්‍රිපිටක ධර්මයේ විවරණය කර ගැනීම පිණිස උත්සාහවන්ත වෙමින් උතුම් මගණන නුවණ පහළ කරගන්නට, සසර දුකින් එතර වෙන උතුම් ප්‍රතිපදාවන් පූර්ණේ කරගන්නට යන තැනකට වට පරිසරයක් සකසා ගන්නටයි මේ උත්සාහය. ඒ උත්සාහයේ අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා ඉර්ධිපාද සංයුක්තයේ සංයුත්ත නිකාය 5.2 පුත්සක වහන්සේ පුස්තකයේ තුල වැඩ ඉන්න ඉර්ධිපාද සංයුක්තෙහි පාසාදක කම්පන වග්ගෙහි විභංග සූත්‍රය තමයි අද දවසේදී ඔය ඇත්ත වෙනුවෙන් අනුශාසනා කරන්නට, දේශනා කරන්නට බලාපොරොත්තු වෙන සූත්‍ර ධර්මය. මේ උතුම් සූත්‍රය විවරණය කරන්නට කලින් පොඩි කාරණාවක් කියන්න ඕනි කියලා හිතුණා. ඒ තමයි අද වෙනකොට මේ කාලේ අපි දැන් මේ කතා කරන මේ මොහොත වෙනකොට ලංකාවේ යම්කිසි ගැටලුවක් මතුවලා තියෙනවා. මේ විෂ්ණු සහ වෙන්හූ කියන්නේ දෙන්නෙක්ද එක්කෙනෙක්ද කියන. මට මේකත් මේ වෙලාවෙදි කියලා යන්න ඕනි කියලා හිතුණා. පින්වතුනි, බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලම බුදුහාමුදුරන්ට ධර්මයට සංඝයාට පැහැදීමෙන්, බුදුහාමුදුරන්ට ධර්මයට සංඝයාට කැමැත්තෙන් හිටපු දෙවි දේවතාවුන් වහන්සේලා ඉඳලා තියෙනවා. දැන් ওই වෙන්හූ කියන නාමය
මහා සමය සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා මේ වෙන්හූ කියන දෙවියෝ ඉරහඳ තාරකා කියන තැනකින් ඒ ඉරු දෙවියෝ සද දෙවියෝ ආදී වශයෙන් ඒ දෙවිවරු අතර වෙන්හූ කියන දේවනාමයත් සහලී කියන දේවනාමයත් සඳහන් වෙලා තියෙනවා. එතකොට වෙන්හූ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගයා වෙනුවෙන් කැමැත්තෙන් පැහැදීමෙන් හිටපු කෙනෙක් විදිහට විග්‍රහ වෙනවා. හැබැයි විෂ්ණු දෙවියෝ ගැන විෂ්ණු කියන නම බොහෝ වෙලාවට අපි කතා කරන්නේ Hindu නමක් විදිහට. මේක විෂ්ණු කියන නාමය ඇත්තටම වෙන්හූද කියන එක ප්‍රශ්නයක්. වෙන්හූ කියන දේව කොට්ටාසයත් විෂ්ණු කියන දේව කොට්ටාසයත් දේව කොට්ටාස දෙකක් විදිහට තමයි සැලකෙන්නේ. කොහොම හරි විෂ්ණු කියන දේව කොට්ටාසය සම්බුද්ධ ශාසනයට හිතයිද නැද්ද කියන එක නම් මම දන්නේ නැහැ. මොකද ත්‍රිපිටකය තුල ඒ නම සඳහන් වෙලා නැති නිසා ත්‍රිපිටකය වෙන්හූ කියන දේවනිකාය සම්බන්ධව දෙවියෝ සම්බන්ධව විග්‍රහයක් තියෙනවා. එතකොට දැන් මම ඔබලාගෙන් ඉල්ලනවා මේ වෙලාවේදී මේ විෂ්ණු සහ වෙන්හූ කියන තැනට ගැටුම් ඇති කරගන්නේ නැතුව මේ සම්බන්ධව මේ සමාජය තුල ඇති වෙලා තියෙන ඒ කතිකාවත තුල උඩින් පල්ලෙන් ගියාට උඩින් පල්ලෙන් ගිහිල්ලා ඒවා ගැන කතා කරන්න යන්නේ නැතුව පොදුවේ එක අදහසක් ගත්තා නම් මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ ධර්ම රත්නය සංඝ රත්නය කියන කෙනින් තෙරුවනට නැඹුරු වෙලා කටයුතු කරන අර්ථයකින් අපි කටයුතු කළොත් හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී වගේ ඒ කියලා තියෙන කතාවට අනුව අපි අපේ පැත්තෙන් ශාසනානුලෝමික වැඩපිළිවෙලට නැඹුරු වෙලා සීලාදී ගුණ ධර්මයන් පූර්ණේ කරගන්නට ජීවිත අවබෝධය මතු කරගන්නට ගුණ පූර්ණේ කරගන්න තැනකට වටපරිසරයක් හදාගත්තොත් ඒ වටපරිසරය සකසා ගැනීමම දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙන්නට දෙවියන්ගේ රැකවරණය ලැබෙන්නට මහා උපරිශ්‍රයක් බවට පත් වෙනවා. මොකද දෙවියොත් සතුටුයි මනුස්ස ලෝකයේ මිනිස්සු ගුණ පුරනවාට. දෙවියොත් සතුටුයි මනුස්ස ලෝකයේ මිනිස්සු නිර්වාණ අවබෝධය පිණිස කැප වෙනවාට. එතකොට දැන් ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනය විතරක් නෙමෙයි පෙර කකුසඳ බුදුහාමුදුරන්ගේ කොණාගමන බුදුහාමුදුරන්ගේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ශාසනයන් තුල ධර්ම අවබෝධයටපත් වෙච්ච දෙවි දේවතාවුන් වහන්සේලා පවා ඒ වගේම බ්‍රහ්මරාජානන් වහන්සේලා පවා සතුටටපත් වෙනවා මේ උතුම් බුද්ධ වචනේ අවබෝධ කරගන්නට වෙහෙස වෙන පිරිසක් ලෝකයේ වැඩ ඉන්නවා කියන තැනින්. ඉතින් ඒ අර්ථයෙන් අපි දෙවියන්ගේ ආකර්ෂණය ගන්න බලාපොරොත්තු වෙනවා නම් දෙවියොන්ට පූජාවට තියන්න එපා කියලා මම කියන්නේ. කැමැති කට්ටිය පූජාවට තියාගන්න. දෙවියන්ගේ ආකර්ෂණයක් බලාපොරොත්තුවක් ඔබ රැස් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ කරන්න ඕන එකම දේ තමයි දෙවියොත් විශේෂයෙන්ම බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි සතුටු වෙන දෙවිවරු කියලා කියන්නේ ශාසනයට කැමති පිරිස, ශාසනයට පැහැදෙන පිරිස, ගුණ පුරණාර්ථයට කැමති පිරිස. එතකොට ඒ දෙවිවරුන්ගේ ආරක්ෂාව රැකවරණය නොඅඩුව අපිට ලැබෙනවා. එතකොට ඒ අර්ථයෙන් අපි දෙවියෝ පස්සේ අනේක නෙමෙයි ඇත්තටම කරන්නට ඕනේ. අපි කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නය කියන තැනින් තෙරුවන් ගුණ පූර්ණේ කරගන්න තැනකට වටපරිසරයක් හදාගන්න එක. එතකොට ඒ අර්ථයෙන් දහන සීල භාවනා, පත්තිපත්තානුමෝදනා, වෙය්‍යාවච අපචායන, ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, දිට්ඨි ඍජු කම්මතා කියන තැනින් ලෞකික සම්මා දිට්ඨියත් දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය කියන තැනින් ලෝකෝත්තර සම්මා දිට්ඨියත් විවරණය කරගන්න තැනකට ධර්ම දානමය පින්කමත් ඒ වගේම අර්ථයත් විවරණය වෙන තැනකින් මේ භාවනායෝගී ජීවිතයත් නීවරණයන් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරන තැනකට වටපරිසරය සකසා ගන්නවා කියන තැනකින් සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන්නට, ඡන්ද චිත්ත විරිය විමර්ශන ආදී ඉර්ධිපාද ධර්මයන් දියුණු කරන්නට, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී සතිපට්ඨාන ධර්මයන් දියුණු කරන්නට මේ කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම භාවනාවට නැඹුරු වීමම තමයි අපිට හැම පැත්තකින්ම තියෙන රැකවරණය. දැන් මෙතන රැකවරණය කියලා කිව්වහම ඔන්න අද සමාජ බොහෝ දෙනෙක් ගන්න අර්ථයක් තමයි අපිට කරදරයක් නැතුව ඉන්න ලැබෙවි කියන කාරණාව. හොඳට මතක තියාගන්න බුද්ධ වචනය තුල කොහෙවත් නැහැ අපිට කරදරයක් නැතුව ඉන්න ලැබෙවි කියන කාරණාව. බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව පෙන්නන්නේ මහණනි මේ සංසාරේම මහා බයක්, ගණ්ඩයක්, රෝගයක්, මඩක්, උලක් අප්‍රමාදීව මේකෙන් ගැලවිලා යන්න. අප්‍රමාදීව මේකෙන් ගැලවෙන්න. එතකොට පැවැත්ම තුල කරදරයක් නැතුව ප්‍රශ්නයක් නැතුව ඉන්නවා කියන එක නෙමෙයි බුද්ධ වචනේ තුල තියෙන්නේ. බුද්ධ වචනේ තියෙන සියලුම කරදර වලින් නිදහස් වෙන තැනකට, සියලු බයෙන් නිදහස් වෙන තැනකට, සියලු උපදීන්ගෙන් නිදහස් වෙන තැනකට, සියලු රෝගයන්ගෙන් නිදහස් වෙනවා කියන තැනට පිරිනිවනින්ම නිවිලා යන්න, සසරින්ම එතර වෙලා යන්න කියන කාරණාව. දැන් මෙන්න මේ තැනට ගුණ පුරන ජීවිත අවබෝධය මතු කරන්නට, 이르දිපාද ගුණ වඩන්නට මහන්සි වෙන පිරිසක් ඉන්නවා නම්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම භාවනාව දිනු කරගන්න මහන්සි වෙන පිරිසක් ඉන්නවා නම්, ඒ පිරිස ඍජුවම අවබෝධ කරගන්න මහන්සි වෙන්නේ කාමච්ඡන්ද නැමැති නීවරණය. මේ කාමච්ඡන්දේ නැමැති ධර්මතාවයේ ලෝකයේ තුල වැඩ කරන්නේ කොහොමද? ව්‍යාපාදයේ නැමැති නීවරණය, ව්‍යාපාදයේ නැමැති ධර්මතාවයේ තුල මේ ඇත්ත වැහිලා තියෙන්නේ කොහොමද?
තීන මිද්දේ උද්දච්ච කුක්කුච්චේ විචිකිච්ඡාව කියන පංච නීවරණ ධර්මයන්ගෙන් යටපත් වෙලා පංච නීවරණයන්ට අහු වෙලා ඉන්න ඔබ අපි හැම කෙනෙක්ම නීවරණ ධර්මයන් මැඩගෙන නීවරණ ධර්මයන් බිඳගෙන සත්‍යානුලෝමික වූ සත්‍යානු දර්ශනයේ පිණිස කැප වෙන අර්ථයකට අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිබහන නුවණ පහල කරගන්න තැනකට සංසාරයෙන් එතර වෙන තැනට විදසුන් නුවණ පහල කරගන්න තැනකට වට පරිසරයක් හදාගන්නේ කොහොමද කියන තැනටයි බුද්ධානුශාසනාව විවරණය වෙන්නේ. එතකොට ඒ අර්ථයෙන් අද දවසේදී සංයුක්ත නිකායේ මහා වග්ගයේ පාසාදක කම්පන වග්ගයේන විභංග සූත්‍රයයි අද දවසේදී අපි මේ ඉර්ධිපාද භාවනාව ඔස්සේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සූත්‍ර ධර්මයේ පොඩ්ඩක් සජ්ජායනා කරමු. සූත්‍ර ධර්මයේ කියව ගමු. ඒකත් එක්ක විග්‍රහය ගැඹුරට අරගෙන යමු. මහණෙනි, මේ සතර ඉර්ධිපාද වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සතර ඉර්ධිපාද මහත්ඵල මහානිසංස වේදයත් මහණෙනි, මෙසස්නේ මහණ ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දේ ඊතා සැඟවුනේ නොදවන්නේය, ඊතා දැඩි කොට ගන්නා ලද්දේ නොදවන්නේය, ඇතුළත හැකුල්නේ නොදවන්නේය, පිටත විසුරුනේ නොදවන්නේය, පච්චාපුරේ සංඥා ඇත්තේ වෙසේ. මෙසේ විවෘත වූ හාත්පසින් නොබැදුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. වීරය, චිත්ත, විමර්ශා, සමාධි සංකාර ප්‍රධාන සමන්නාගත සංකාර සමන්නාගත ඉර්ධිපාද වඩයි. මෙසේ මාගේ විමර්ශාව ඊතා සැඟුණේ නොදවන්නේය, ඊතා දැඩි කොට ගන්නා ලද්දේ නොදවන්නේය, ඇතුළත හැකුළුනේ නොදවන්නේය, පිටත විසිරුනේ නොදවන්නේය, පෙර යම්සේ නම් පසුත් එසේය, පසු යම්සේ නම් පෙරත් එසේය, යට යම්සේ නම් උඩත් එසේය, උඩ යම්සේ නම් යටත් එසේය, දහවල යම්සේ නම් රැයත් එසේය, රැය යම්සේ නම් දහවලුත් එසේය, පච්චාපුරේ සංඥා ඇත්තේද වෙසේ. මෙසේ විවෘත වූ හාත්පස නොබැදුණු සිතින් බැඹලුම් සහිත සිත වඩයි. ඔන්න බුදුහාමුදුරුවෝ කියනවා මේ සිත වඩන අර්ථයක් ගැන. චිත්තම් භාවේති इति කියන තැනින් මෙතන විග්‍රහ කරනවා සත්‍ය දැකීම, සත්‍යානුලෝමික වීම කියන තැනකින් භාවනාදී මානසිකරණයකට නැත්තම් ගුණපුරණ වැඩපිළිවෙලකට ජීවිතාවබෝධය මතු කරගන්න තැනකට සසර විනිවිද දකින්න තැනකට ස්කන්ධ ධාතු ආයතන පටිසමුප්පන්න ධර්මතාවය විනිවිද දකින්න තැනකට මේ අර්ථය විවරණය කරගෙන යනකොට මේ ඡන්දයේ සමාධිය, ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන සතර ඉර්ධිපාද භාවනාව කොහොමද හැකුලෙන්නෙත් නැති, ඉල්පෙන්නෙත් නැති, බැබළුම් සහිතව, ඒ කියන්නේ ආලෝකමත් වෙන තැනකින්, විවෘත වෙන තැනකින් මේක විවරණය වෙලා මේ අවබෝධයට අපි යන්නේ කොහොමද කියන එක විග්‍රහ කරන අර්ථයක් තමයි විභංග සූත්‍රය තුල තියෙන්නේ. දැන් අපි චුට්ටක් මෙන්න මෙහෙම චුට්ටක් ගමුකෝ. ලෝකය තුල පැවැත්ම කියන තැනින් පැවැත්ම කියන වැඩපිළිවෙල සමානයි ඡන්ද, දෝෂ, බය, මෝහ කියන තැනට. ඡන්දා, දෝසා, බයා, මෝහා සතර අගති. දැන් සතර අගතිය කියලා කියන තැනට ඡන්දය කියලා කියන්නේ පැවැත්ම කෙරෙහි තියෙන ඡන්දය. පැවැත්ම නැති වෙයි කියන බය තමයි බය. පැවැත්ම පිළිබඳ පැවැත්ම නැති වෙයි කියන බයත් එක්ක එන දෝෂය තමයි ඡන්දා, දෝසා, බයා, මෝහා කියන තැනින් මුලා අන්ධකාරයටම කොටු වෙලා, මිච්ඡා සහගත දෘෂ්ටි වලටම කොටු වෙලා, මිච්ඡා සහගත දෘෂ්ටිගත වීමක් තුලම හිරවිවි සසරම නැවත බැස ගන්නා ස්වභාවය තුල තමයි අපි ඡන්ද, දෝෂ, බය, මෝහ විවරණය කරගන්න, සතර අගතිය විවරණය කරගන්න. ඒත් අගතිය කියන්නේ දුගතියට නමක්. නිබ්බාණං උපනිදාය සබ්බ උප්පත්ති දුග්ගතින් කියන තැනකින් නිර්වාණයට සාපේක්ෂව සියලු උප්පත්තීන් දුගතියක් කියන එක විග්‍රහ කරනවා. එතකොට නිවන කියන එක සුගතිය වුණොත්, ඊතරවීම නිර්වාණ අවබෝධය කියන එක සුගතිය කියන දරණ ගත්තොත්, සසර කියන වැඩපිළිවෙලම සකසර සුගතිගාමී වේවා, සසර දුගතිගාමී වේවා, සමස්තය අයිති වෙන්නේ දුගති සහගත වැඩපිළිවෙලකට, දුගතිගාමී සංසාරයේ කියන තැනට. ඒතර සසර කියන්නේ වර්ණනා කරන්න සුදුසු එකක් නෙමෙයි. සසර කියන්නේ හොඳයි, වටිනවා, සාරයි කියලා ගන්න සුදුසු එකක් නෙමෙයි. එහි ප්‍රශ්නයක් තියෙනවා කියන එකත්, ඒ ප්‍රශ්නයේ ගැඹුරු විමසන තැනකට තමන්ගේ පැත්තෙන් ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන සතර ඉර්ධිපාද භාවනාව දියුණු කරන තැනකට දක්ෂ වෙනවා නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහත්ඵල මහානිසංස සතර ඉර්ධිපාදය යමෙක් වඩනවාද මහණනි, මෙසස්නෙහි මහණ ඡන්ද සමාධි සම්පන්න, ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදයේ වඩයි. මෙසේ මාගේ ඡන්දය, මෙතන කියන්නේ ඡන්ද ඉර්ධිපාදය කියන එක පැවැත්මෙන් එතර වීම පිණිස වඩන කැමැත්ත. ඡන්ද ඉර්ධිපාදය
ඊතා සැඟවුනේ නොදවන්නේය ඊතා දැඩි කොට ගන්නා ලද්දේ නොදවන්නේය. මේ කියන්නේ මොකද්ද? ඡන්ද irdipaadaya වඩනවා නම් ඡන්දය කියන එක මොනවට වැඩෙනවා නම් ඡන්දය කියන තැනින් ඒක කුසීත තැනකට ගමන් කරන්න බෑ. ඒ වගේම තමයි ඒක දැඩි කොට ගන්න බෑ. ඒ කියන්නේ ලීන වීරයට යන්නත් බෑ. අධික වීරයට යන්නත් බෑ. ලීන වීරයකින් මේක කරන්නත් බෑ. ඒ කියන්නේ අර මේක කරන්න අමාරුයි මේක කරන්න බෑ කියලා මේක අර මගහැරෙන තැනකින් කරන්නත් බෑ. ඒ වගේම තමයි මේක මම කරනවා කොහොම හරි කරලා මම මේක කරගෙනම තමයි පස්ස බලන්නේ කියලා අධික වීරයකට ගිහිල්ලා මේක කරන්නත් බෑ. මේක කරනවා නම් අන්න හැකුළුනෙත් නැති අධික වීරයකටත් යන්නෙත් නැති තැනකින් ලීන වීරයකුත් නැති අධික වීරයකුත් නැති තැනකින් මේ ඡන්දය වැඩෙන්නට ඕනේ. එතකොට ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ සතර irdipaද ධර්මයෝ සසරින් එතර වීම පිණිසම වැඩෙන තැනකින් මේක අර්ථවත් කරගන්න කියන තැනට ඒ කියන්නේ තද වෙලත් බෑ බුරුල් වෙලත් බෑ. තද වෙනවා කියලා කියන්නේ හරියට තද කරගන්නවා තද කරගත්තා වගේ තමයි අර සෝන සූත්‍රයේ තියෙන විදිහට සෝන කොල්ලිස මහරහතන් වහන්සේට රහත් වීම පිණිස බුදුහාමුදුරුවෝ රහත් අවබෝධයට යන ගමනේදී කියරපු දේශනාව සෝන වීණා වාදනය කරනකොට තද කරලා පුළුවන් ද වයන්න තත බුරුල් කරලා පුළුවන් ද වයන්න. එතකොට සෝන හාමුදුරුවෝ කියනවා ගිහි කාලේ උන්වහන්සේ වීණා වාදකෙක් උන්වහන්සේ කියනවා තද කරලත් මේක වයන්න බෑ තත බුරුල් කරලත් වයන්න බෑ. එතකොට තද වෙන්නෙත් නැති බුරුල් වෙන්නෙත් නැති තැනකින් තත සුසර වුණොත් තමයි හරියට වීණාව වැයෙන්නේ. අන්න ඒ වගේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර irdipaadayත් ඒ විදිහටම සුසර වෙන්නට ඕනේ. දැන් මේක සුසර වෙන්න නම් ඡන්දය තුල යෙදෙන්නට ඕනේ. මොන ඡන්දයේද? සසරෙන් එතර වීමේ ඡන්දය. එතර වීමේ කැමැත්ත. ඒ උදෙසා වීරය ඡන්ද චිත්ත ඒ උදෙසා හිත යෙදීම චිත්තේ යෙදීම ඒ කියන්නේ විමර්ශාව ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන තැනින් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ಗುಣ වැඩෙන තැනකට සතර irdipaada වැඩෙන තැනකට මේ අර්ථය විවරණය කරගන්නට ඕනේ. අපි යමු මේ සූත්‍රය තව ටිකක් ඉස්සරහට. මහණනි ඊතා සැඟවුණු ඡන්දයේ කවරේදයත් මහණනි යම් ඡන්දයක් කුසීත බව සහගියේ කුසීත බව සමග යෙදුනේ වේද. මහණනි මේ ඊතා සැඟවුණු ඡන්දයයි කියනු ලැබේ. ඡන්දය තියෙනවා. ඡන්දයත් එක්ක කුසීත බවත් ඇවිල්ලා. ඒ කියන්නේ ඡන්දය කියන එක කුසීත බවින් වැහිලා ගිහිල්ලා. කම්මැලි කමෙන් වැහිලා ගිහිල්ලා. දැන් මේක කරන්න බෑ. මේ බුද්ධ ශාසනයේ නිවන් දකින්න බෑ. ඕක කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ තියෙන වැඩත් එක්ක ඕවා පුළුවන් වැඩද? ඔන්න ඔය ඊළඟ බුද්ධ ශාසනයක උත්සාහ කරමු. ඕන්න වැහිලා. කුසීත බව සමග යෙදුනේ වේද. මහණනි මේ ඊතා සැඟවුණු ඡන්දයයි කියනු ලැබේ. මහණනි ඊතා දැඩි කොට ගන්නා ලද ඡන්දයේ කවරේදයත් මහණනි යම් ඡන්දයක් උද්දච්චයක් සහගියේ යම් ඡන්දයක් උද්දච්චයේ සහගියේ උද්දච්චයේ සමග යෙදුනේ වේද. මහණනි මේ ඊතා දැඩි කොට ගන්නා ලද ඡන්දයයි කියනු ලැබේ. කෙනෙක් ඉන්නවා මං කොහොම හරි කළා නිවන් දකින්නවා. මං කොහොම හරි කළා ගුණ පුරනවා. මං කොහොම හරි කළා සංසාර දුකින් එතර වෙනවා. එහෙම කියලා ඒ තැනට යනකොට ටික දවසක් යනකොට උද්දච්චය අනුව යන්න ගන්නවා. මං පිණ්ඩපාතයෙන් යැපෙන කෙනෙක්. මම ගුණ පුරන කෙනෙක්. මම සීලවන්ත කෙනෙක්. මම මෙහෙම කෙනෙක්. මම ගුණවත් කෙනෙක්. මම බුදුහාමුදුරුවෝ කියපු දේ කරගන්න මහන්සි වෙන කෙනෙක් කියලා ආන් උද්දච්චයට ගමන් කරනවා කියනවා. එතකොට ඔන්න කියනවා කුසීත බව සමග යෙදුනේ වේද. මහණනි මේ ඊතා සැඟවුණු ඡන්දයයි මහණනි දැඩි කොට ගන්නා ලද ඡන්දයේ කවරේදයත් මහණනි ඡන්දයෙන් උද්දච්චය සහගියේ උද්දච්චය සමග යෙදුනේ වේද. මහණනි මේ ඊතා දැඩි කොට ගන්නා ලද ඡන්දයයි කියනු ලැබේ. මහණනි ඇතුළත හැකුළුණු ඡන්දයේ කවරේදයත් මහණනි යම් ඡන්දයක් තීන මිද්දේ සහගියේ තීන මිද්දේ සමග යෙදුනේ වේද. මහණනි මේ ඇතුළත හැකුළුණු ඡන්දයයි කියනු ලැබේ. අන්න ඡන්දය තීන මිද්දේ කියන තැනින් වැහෙනකොට නිදිමත කුසීතකම කියන තැනින් කම්මැලිකම කියන තැනින් ඡන්දය වැහිලා යනවා. මහණනි ඇතුළත හැකලුණු ඡන්දය කියනු ලැබේ. මහණනි පිටත විසිරුණු ඡන්දයේ කවරේදයත් මහණනි ඡන්දය පිටත පස්කම් ගුණ ආරම්භ අණුව විසිරුණේ අණුව විසලේයයි වේද. මහණනි මේ පිටත විසිරුණු ඡන්දයයි කියනු ලැබේ. මෙතන දැන් මොකද්ද කියන්නේ? තීන මිද්දේ තුලින් ඇතුළත හැකිලලා යනවා කියලා කියනවා. හිත හැකිලෙන ස්වභාවයත් ඒ වගේම තමයි පස්කම් ගුණ අණුව. පස්කම් ගුණ කියන්නේ පංචකාමයට හිත කරයි කියන තැනින්. මේ පෙනෙන ඇහෙන දැනෙන විඳින වැඩපිළිවෙල තුල පංචකාමයට හිත කර අරමුණු ඇසුරු වෙනවා. මේ පංචකාමයට හිත කර අරමුණු අණුව කටයුතු කරනවා කියන තැන හිත විසිරෙනකොට අන්න ඡන්දය අණුව විසිරලා ගිහිල්ලා ඡන්දය අණුව හිත හැකිලිලා. එතකොට හිත හැකිලිලා මේක කරන්නත් බෑ. ඒ කියන්නේ තීන මිද්දේට ගිහිල්ලා මේක කරන්නත් බෑ. පස්කම් ගුණ අණුව විසිරලා මේක කරන්නත් බෑ. එතකොට මේ වික්ෂිප්ත නොවෙච්ච තැනකින් හැකිලුනේ නැති තැනකින්
හකුලාගෙන ඒ කියන්නේ හිත හැකිලිලා මේ ගමන යන්නත් බෑ. ඒ වගේම තමයි විසිරිච්ච තැනකින් මේ ගමන යන්නත් බෑ. එතකොට මේ දෙකෙන්ම නිදහස් වෙන තැනකින් තමයි කතාව විවරණය වෙන්නේ. මහණනි මම මෙසේ මහණනි මහණ කෙසේනම් පෙර යම්සේ නම් පසුත් එසේය. පසු යම්සේ නම් පෙරත් එසේයයි පච්චාපුරේ සංඥා ඇතිව වෙසේදයත් මහණනි මෙහි මහණහු විසින් පච්චාපුරේ සංඥාව මනවින් ගන්නා ලද්දී මොනවට මෙනෙහි කරන ලද්දී මනවින් දන ලද්දී නුවණින් මොනවට පිළිවිදුනා ලද්දී වේද. මහණනි මෙසේ මහණතෙමේ පෙර යම්සේ නම් පසුත් එසේය. පසු යම්සේ නම් පෙරත් එසේය. පච්චාපුරේ සංඥා ඇතිව වෙසේ. පෙර සහ පසුව අර හැකිලෙන්නෙත් නැති විසිරෙන්නෙත් නැති තැනකින් කටයුතු කරනවා කියලා කියනවා. මහණනි කෙසේනම් මහණ යට යම්සේ නම් උඩත් එසේව උඩ යම්සේ නම් යටත් එසේය වෙසේදයත් මහණනි මෙහි මහණ පාද තලයෙන් උඩ කෙස්මතුයෙන් යට සිවිය කෙලවර කොට ඇති නන්වදාරම් අසූචියෙන් පිරුණු මේ කයම ප්‍රත්‍යවේක්ෂා කරයි. ඔන්න බුදුහාමුදුරුවෝ කියනවා මේ කය ප්‍රත්‍යවේක්ෂා කරන තැනකට එන්න කියලා. කෙලවර කොට මේ කහි කෙස්ලොම් නියදත් සිවි මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදමස අක්මාත් දලඹුව බඩදිව පපුමස අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර පිත් සෙම් පුයා ලේ ඩහ මේද තෙල කඳුළු බුරුණු තෙල කෙල මුකුණු සඳ මිදුළු ඇතැයි. මහණනි මෙසේ මහණ මේ තෙමේ යට යම් බඳු නම් උඩත් එසේය. උඩ යම් බඳු නම් යටත් එසේයයි වෙසේ. අන්න උඩ යට කය කියන තැනින් අරගෙන සියුම් සිවිය දැන් මේ සම නැමැති සියුම් සිවියෙන් වැසිච්ච මේ අසූචි පිණ්ඩය ගැන ප්‍රතිවේක්ෂා කරන්න කියලා කියනවා. මේකේ මොකද්ද තියෙන හරය කියලා බලන්න කියලා කියනවා. අපිට මතක් වෙනවා මේ වෙලාවේදී මම ගොඩක් වෙලාවට ධර්මදේශනාවලදී කියන කවියක් තියෙනවා. මේ කවිය ඇතුලේ ওই අර්ථය ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. කන්දේ ගෙදර දොර නවයක් තනාලා බැන්දේ තද ඇන යතුරු දමාලා ඉන්නේ 900ක් වැල්ගෙන ගොතාලා මන්දේ යන්නේ අද තනියම දමාලා. කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ තිරණ ගෙවල් නුඹ මොකටද තනන්නේ. ගෙයක් ඇර ගෙයක් නොතනා ඉඳින්නේ ගෙන් ගිය දාට ගෙයි ගිනි ගති බොලන්නේ. කන්දේ ගෙදර දොර නවයක් තනාලා. කන්දේ ගෙදර කියන්නේ මේ අසූචි පිණ්ඩය වට කරගත්ත මේ ජරාවටපත් වෙන කේසාලෝමානකා දන්තා තචෝමන්සං නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සංගානිකා ලසිකා මුත්තන්ති කියන මේ අපි කියන කොටස් 32කින් සමන්විත මේ ශරීරය නැත්තම් මේ කය දරාගත්ත මේ බඩ පපුව ඔළුව හදමස වාතය පිත්තසෙම ආදී වශයෙන් කැළපිලා තියෙන මේ සම්පූර්ණ කය වැඩපිළිවෙල. එතකොට කන්දේ ගෙදර දොර 9ක් තියෙනවා. මේකේ ජරාව එළියට ගලන දොරවල් 9ක් අපි ගාව තියෙනවා. ඒ දොරවල් 9 තමයි 1 2 S2 කඳුළු කබ ගලන S2 3යි 4යි කලාඳුරු ගලන කන් දෙක හොටු අර නාසයෙන් එන අර දූවිලි කැහැලි වගේ ගලාගෙන එන අර ස්වභාවය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කෙල ඒ වගේම තමයි අපිට එන වමනය ඒ ස්වභාව ජරාව එළියට දාන ස්වභාවය. එතකොට මූණෙම තියෙනවා කොටස් 7ක්. මුත්‍රා සහ අසූචි ගමන් කරන ගුද මාර්ගය සහ මුත්‍ර මාර්ගය තව දෙකක් තියෙනවා. එතකොට ඔක්කොම 9යි. එතකොට කන්දේ ගෙදර දොර 9ක් තනාලා බැන්දේ තද ඇන යතුරු දමාලා. මේක අපි ඇන යතුරු දාගත්ත මොකද්ද අස්ථි පංචරය කියන තැනකින් විග්‍රහ කරනවා. ඒ වගේම තමයි ඉන්නේ 900ක් වැල්ගෙන ගොතාලා. මෙතන 900ක් වැල් කියලා විග්‍රහ කරන්නේ ස්නායු පද්ධතිය. මන්දේ යන්නේ අද තනියම දමාලා. මේක අපි දමලා යනවා. ඒ කියන්නේ මේක අතහැරලා තමයි අපි තව තැනක් අල්ල ගන්න තැනකට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මරණින් මත්තේ යන ගමන ගැන තමයි එතන විග්‍රහ කරන්නේ. ඊළඟට කියනවා කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ. කන්දේ ගෙදර ඉන්න මේ නයි දෙයට. ඒ කියන්නේ අපේ මේ හිතට ආමන්ත්‍රණය කරනවා. දිරණ ගෙවල් නුඹ මොකටද තනන්නේ? මේ ගෙවල් හදන එක හොඳ වැඩක්ද උඹ ඔය කරන්නේ? දිරණ ගෙවල් නුඹ මොකටද තනන්නේ? ගෙයක් කර ගෙයක් නොතනා ඉදින්නේ. මේ ගෙයක් කර ගෙයක් තනන වැඩපිළිවෙල නතර කරපන්. නිවන් දැකපන්. සසරින් එතර වෙයක්. ඒක දේව කයක් වෙන්න පුළුවන්, බ්‍රහ්ම කයක් වෙන්න පුළුවන්, මනුස්ස කයක් වෙන්න පුළුවන්. මේ කයවල් සකස් කර කර යන තණ්හා මාන දිට්ටි වැඩපිළිවෙල අවිද්‍යාව සහගතව යන මේ වැඩපිළිවෙලෙම නිදහස් වෙයක්.
ගයක් කැර ගයක් නොතනා ඉඳින්නේ ගෙන් ගිය දාට ගෙයි ගිනි ගති බොලන්නේ. ඔබ ගියාට පස්සේ මේ දරකඩක් වගේ තියෙන මේ ශරීරය ගිනි තියලා දානවා ඇති වැඩකුත් නැහැ කියන තැනට. එතකොට දැන් මේ වගේ අපිට ලස්සන අර්ථයක් තියෙන ඔය කවිය ඇතුලේ අපිට බලන්න. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේ කය සම්බන්ධව මනා ප්‍රත්‍යවේක්ෂාවකින් වාසය කරන්න කියලා. මහණනි කෙසේනම් මහණ දහවල් යම් බඳු නම් රැත් එසේව රෑ යම් බඳු නම් දහවලුත් එසේව එසේ දෙයත් මහණනි මෙහි මහණ යම් කොටස් වලින් මේ සටහන් වලින් යම් වැටහීම් වලින් දහවල් ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත irdipaadේ වඩාද හෙතේ මේ ඒ කොටස් වලින් ඒ සටහන් වලින් වැටහීම් වලින් රෑ ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත irdipaadේ වඩයි යම් කොටස් වලින් හෝ යම් සටහන් වලින් හෝ යම් වැටහීම් වලින් හෝ ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත irdipaadේ වඩාද හෙතේ මේ ඒ කොටස් වලින් සටහන් වලින් වැටහීම් වලින් දහවලුත් ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත irdipaadේ වඩයි. මහණනි මෙසේ මහණතේ මේ දවල් යම් බඳුද රෑත් එසේය රෑ යම් බඳු නම් දහවලුත් එසේව වෙසේ. රාත්‍රී කාලයේ ඡන්දේ වඩන්නේ යම්සේද ඡන්ද irdipaadේ වඩන්නේ යම්සේද ඒ විදිහටමයි දවල් කාලයේ වඩනවා කියන්නේ. දවල් කාලයේ ඡන්ද irdipaadේ වඩන්නේ යම්සේද ඒ විදිහටමයි රාත්‍රී කාලයේ ඡන්ද irdipaadේ වඩන්නේ. එතකොට වෙනසක් වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට පැය 24ෙම මේ දහවල් රාත්‍රී කියන දෙකේම ඡන්දය මුල් කරගෙන ජීවත් වෙනවා. මොකද්ද? ඡන්ද රාගය නෙමෙයි ඡන්ද irdipaadේ. දැන් ඡන්ද රාගය ප්‍රහීන කරන්න තියෙන ලේසිම අර්ථය තමයි ඡන්ද irdipaadේ තීව්‍ර කරන එක. මොකද ඡන්ද irdipaadේ වඩනකොට තමයි ඡන්ද රාගයේ ගැඹුර තේරෙන්න ගන්න. මේ පැවැත්ම වරද්දාගෙන පැවැත්ම තුල හිර වෙලා ඉන්න ප්‍රශ්නේ අපිට හොඳට පේන්න ගන්න. මේ සසරේ තියෙන භයානකම විවරණය වෙන්න ගන්න. සසරින් එතර වීමේ අර්ථය තීව්‍ර වෙලා නැగిලා එන්න ගන්නේ. මේක අපි හොඳට දවල්ද රෑද කියලා වෙනසක් නැතුව ඡන්ද irdipaadේ වඩන තැනකින්. මහණනි කෙසේනම් මහණ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩා දෙයත් මහණනි මෙහි මහණෝ විසින් ආලෝක සංඥාව මනවින් ගන්නා ලද්දී දිවා සංඥාව මනවින් තබන ලද්දී වේ. මහණනි මෙසේ මහණ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. දැන් සිත වඩනවා කියන තැන මෙතන විග්‍රහ කරනවා දිවා සංඥාව ආලෝක සංඥාව මනවට ගන්න කියන එක. ඒ කියන්නේ නිරන්තර මේ දිවා කාලයේ තියෙන ආලෝකය කියන තැනින් දිවා සංඥාව ආලෝක සංඥාව කියන තැනින් මේ හිත වඩන කෙනෙක් භාවනා කරන කෙනෙක් ගුණපුරුණ කෙනෙක් සිත වඩන්න ඕනේ කියලා විවරණය කරනවා. මහණනි ඊතා සැඟවුණු වීරය කවරේදයත් මහණනි යම් වීරයක් කෝසජ්ජයක් සහගියේ කෝසජ්ජය කියන්නේ කුසීතකම කියන එක සමග යෙදුනේ වේද මහණනි මේ ඊතා සැඟවුණු වීරයයි කියනු ලැබේ. මහණනි ඊතා දැඩිකොට ගන්නා ලද වීරය කවරේදයත් මහණනි යම් වීරයක් උද්දච්චය සහගියේ උද්දච්චය සමග යෙදුනේ වේද මහණනි මේ ඊතා දැඩිකොට ගන්නා ලද වීරයයි කියනු ලැබේ. මහණනි ඊතා හැකලුණු වීරය කවරේදයත් මහණනි යම් වීරයක් තීන මිද්දේ සහගියේ තීන මිද්දේ සමග යෙදුනේ වේද මහණනි මේ ඇතුළත හැකලුණු වීරයයි කියනු ලැබේ. මහණනි පිටත විසිරුණු වීරය කවරේදයත් මහණනි යම් වීරයක් පිටත පස්කම් ගුණ ආරම්භ අනුව විසුරුනේ අනුව විසුලේ වේද මහණනි මේ පිටත විසුරුණු වීරයයි කියනු ලැබේ. බබළුම් සහිත සිත වඩයි. දැන් ඔන්න බලන්න ඡන්දයයි වීරයයි කියන දෙක විග්‍රහ කරනවා. මෙතන විග්‍රහ කරනවා ඡන්දය කියන එකටත් වීරය කියන එකටත් දෙකටම විග්‍රහ කරනවා. දැන් ඡන්දය කියන තැන වීරයත් යෙදෙන්න එපා. මොකද සසරින් එතර වීමේ ඡන්දය කියන යෙදෙනවා කියලා කියන්නේ යම් තැනක එතන වීරය එතනමයි. ඒ උදෙසා විමර්ශාව ඒ උදෙසා චිත්තය වැඩිම එතනමයි යෙදෙන්නේ. එතකොට ඡන්දය වෙනම වීරය වෙනම මේවා irdipaada වෙන වෙනම නෙමෙයි දෙන්නේ. එතකොට අර ඡන්දයට විග්‍රහ කරපු විදිහටම මෙතනත් විග්‍රහ කරනවා. වීරය කෝසජ්ජය අනුව කුසීතකම අනුව යනවා. ඒ කියන්නේ සසරින් එතර වීමේ කැමැත්ත කියන එක ඇවිල්ලා හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? මේක කරන්න බෑ. දැන් මේක අමාරුයි. මතු බුද්ධ ශාසනයක කරමු. එහෙම නැත්නම් දැන් බෑ මේක කරන්න. අපිට කල්යාණ මිත්‍රයෝ නැහැ. අපිට ගුණ පුරන්න පරිසරයක් නැහැ. අපිට භාවනා කරන්න තැන් නැහැ. ওই විදිහට අර වීරය හැකිලිලා යනවා. වීරය කෝසජ්ජය කුසීතකම අනුව යනවා. ඒ වගේම තමයි තීන මිද්දෙන් හැකිලා යනවා. නිදිමත කම්මැලිකමෙන් මේක බැහැලා යනවා. ඒ වගේම කියනවා උද්දච්චය අනුව ගිහිල්ලා මම මෙහෙම නිවන් දකින්න වීරය කරන කෙනෙක් මම මෙහෙම නිවන් දකින්න කැප වෙන කෙනෙක් මම ඒ උදෙසා ඡන්දය වඩන කෙනෙක් වීරය වඩන කෙනෙක් මම මෙහෙම සීල සම්පන්න කෙනෙක් මම මෙහෙම ගුණ සම්පන්න කෙනෙක් මට පුළුවන් මෙහෙම නිවන් දකින්න මං තමයි නිවන් දකින්නේ මං තමයි නිවනට යන්නේ කියලා අන්න උද්දච්චය අනුව ගිහිල්ලා වීරය උද්දච්චය අනුව ගිහිල්ලා අන්න
කටයුතු වෙන ස්වභාවය. ඊට පස්සේ කියනවා පස්කම් ගුණ අනුව මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශයන් අනුවම තව තවත් රැවටි ඒවැහිම බැස ගන්නා ස්වභාවයකින් විසිරෙනවා කියලා කියනවා හිත. දැන් ඕක බලන්න පුළුවන් නිකන් S2 පියාගෙන ටික වෙලාවක් Tamanට හුස්ම වැටෙන එක දිහා බලාගෙන නිකන් ඉන්න පුළුවන්ද කියලා බලන්න ඔබ. මට ඔය ආනාපාන සතිය ආදී භාවනාවක් දියුණු කරපු කෙනෙක් සමාල්ලාට කියයි මට පුළුවන් හාමුදුරනේ ඉන්න කියලා. එහෙම නෙමෙයි මම සාමාන්‍යයෙන් කියන්නේ කෙනෙක් නිකන් භාවනා පුහුණුවක් මෙලෝදියක් කරපු නැති කෙනෙක් නිකන් කරලා බලන්න මෙහෙම S2 පියාගෙන නැත්නම් භාවනා පුහුණුව පටන් ගන්නකොට අද භාවනා පුහුණු කරපු කෙනෙක් මෙතන ඉන්නවා නම් භාවනා පුහුණුව පටන් ගන්නකොට Tamanට වෙච්ච අත්දැකීම මතක් කරගන්න. මෙහෙම S2 පියාගත්ත ගමන් මොකද වෙන්නේ? අපිට විවිධාකාර අරමුණු වෙන්න ගන්නවා. හරියට සිතුවිලි ගලාගෙන එන්න ගන්නවා වක්කඩක් කැඩුවා වගේ. මේ මොකද්ද මේ වෙන්නේ? අපි ඇසුරු කරපු කාම අරමුණුම නැවත රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම කියන තැනින් මේ අරමුණුම නැවත අපේට ගහන්න ගන්නවා. අපිට එන්න ගන්නවා. මේක තමයි ස්වභාවය. එතකොට දැන් මේ අරමුණු බලෙන් නවත්තන්න බෑ. අපි දැන් මොකද කරන්නේ? ඒවා එනකොට එනවා කියලා අඳුනගෙන අපි ඒක අරමුණකට හිත කේන්ද්‍රගත කරනවා. අපි උදාහරණයක් ආනාපාන සතිය ගමු, නැත්නම් මෛත්‍රී කමටහනක් ගමු, බුදුගුණ කමටහනක් ගමු. අපි අරගෙන ඉවරලා හිත ඒ ඔස්සේ මෙහෙමනකොට අර වේගය අඩු වෙනවා. හැබැයි අරමුණකට හිත කොටු කරන් ඉන්න එක නෙමෙයි ශාසනය කියන්නේ. ශාසනය කියන්නේ මේ සමස්ත අරමුණු විනිවිද වැරද කරන තැනකට. සමස්ත අරමුණම විනිවිද දකින්න තැනකටම තමයි. ඒ කියන්නේ හොඳ වේවා නරක වේවා අරමුණ විනිවිද දකින්න තැනකටයි ශාසනයේ අර්ථය තියෙන්නේ. දැන් අරමුණ බාර ගැනීමත් අරමුණ ප්‍රතික්ෂේප කිරීමත් කියන ශාසනය නෙමෙයි. අරමුණම විනිවිද දකින්න තැනක. ඒක හොඳ අරමුණක් වෙන්න පුළුවන්, නරක අරමුණක් වෙන්න පුළුවන්. අරමුණම විනිවිද දකින්න තැනකින් තමයි මේ කියන ඡන්ද චිත්ත විරිය විමර්ශාව බැලන්ස් වෙන්නේ. නැත්තම් මේක සමබරව වැඩෙන තැනකට තියෙන්නේ. දැන් මේ අර්ථය මේක වෙන්න තමයි බුදුහාමුදුරුවෝ මේ කතාව කියන්නේ. දැන් ඡන්දය අනුව යන කෙනෙක්, ඒ කියන්නේ ඡන්ද irdipaadය අනුව යන කෙනෙක් කෝසජ්ජයට අහු වුණොත්, කුසීතකමට අහු වුණොත් මේක කරන්න බෑ දැන් බෑ කියලා ඒත් මේක අවබෝධ වෙන්නේ නැහැ. ඡන්දයට අනුව යන කෙනෙක්, ඡන්ද irdipaadයට අනුව යන කෙනෙක් උද්දච්චයට ගියොත් මම තමයි මේක දන්නේ, මට තමයි මේක පුළුවන්, මම තමයි මේක හොඳටම කරන්නේ කියලා උද්දච්චයට ගියොත් එහෙම ඒත් මේ අවබෝධයට යන්න බෑ කියනවා. ඊළඟට ඡන්ද චිත්තය කියන තැනින්, වීරය කියන තැනින් ආයි කෝසජ්ජයට අහු වුණොත් ඡන්දය වගේමයි වීරය කියන තැන. වීරය අනුව කුසීතකමට ගියොත්, ඒ කියන්නේ මෙතන වීරය අනුව කුසීතකමට කියන්නේ සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියන වීරය. හටගත් වීරයකින් ඇවිල්ලා හැබැයි දැන් බෑ. දැන් මේක කරන්න බෑ, මේක හරියන්නේ නැහැ, මට කල්යාණ මිත්‍රයෝ නැහැ, මේක හරියන්නේ නැහැ, ඊළඟ බුද්ධ ශාසනයක අපි මේක කරගමු කියලා අන්න කෝසජ්ජයට අහු වෙනවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා, මම තමයි මේක හොඳටම කරන්නේ, මට තමයි මේක හොඳටම පුළුවන් කියන වීරය අනුව අන්න එයාපත් වෙනවා උද්දච්චයට. එතකොට තව කෙනෙක් තීන මිද්‍යා අනුව හැකිලිලා යනවා, තව කෙනෙක් පස්කම් ගුණ අනුව විසිරලා යනවා. එතකොට දැන් මේ හැකිලෙන සහ විසිරෙන ස්වභාවය, අපි මේ හැකිලෙන විසිරෙන ස්වභාවයමයි අපි ගාව තියෙන්නේ. අපි ගාව තියෙන මේ අසකරණාසය දිව ශරීරයේ මන කෙනකේ ක්‍රියාකාරීත්වය, මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය කියන්නේ මේ හැකිලෙන විසිරෙන ස්වභාවය. දැන් මේක අඳුර ගන්න එක අපි සතිමත් වීම තුළ, අපි ගැන සෙවීම තුළ, විමසීම තුළ අපිට පේන්න ගන්නවා මේ ස්වභාවයන් අපි දරාගෙනමයි ඉන්නේ කියන එක. මේ හැකිලෙන විසිරෙන ස්වභාවයන් එක්කම අපි ඉන්නේ. දැන් එතකොට ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර irdipaadයන් ප්‍රමුඛ කරන තැනකින් ඒ සතර irdipaadයන් අනුව කෝසජ්ජයට අහු වෙන්නෙත් නැතුව, ඒ සතර irdipaadයන් වලට අනුව, ඒ සතර irdipaadයන්ට අනුව, ඒ කියන්නේ කුසීතකමකට යන්නෙත් නැතුව, උද්ධච්චයට යන්නෙත් නැතුව, ඒ වගේම තමයි සතර irdipaadයන්ට අනුව තීන මිද්දයට අහු වෙන්නේ, ඒ කියන්නේ නිදිමත කම්මැලිකමට අහු වෙන්නෙත් නැතුව, ඒ වගේම තමයි ඒ කියන්නේ සිත හැකිලෙන ස්වභාවයට අහු වෙන්නෙත් නැතුව, ඒ වගේම තමයි ඡන්ද චිත්ත විරිය විමර්ශා අනුව පංචකාම ගුණය කියන තැනින් ආයි හිත විසිරව ගන්නෙත් නැතුව මග වඩන තැනකට, කය ප්‍රත්‍යවේක්ෂා කරන තැනකින්, දවල් රැ ආලෝක සංඥාවකින් වැඩ වාසය කරන තැනකින්, ඒ වගේම තමයි තමන් කෙරෙහිම නැඹුරු වෙච්ච පැවැත්මේ වැරද්ද විනිවිද දකින්න තැනකට මොනවට දියුණු කරන සතර irdipaadය තීව්‍ර කරන තැනකට අපි දක්ෂ වෙන්නට ඕනේ. හරියට තද කරගන්නෙත් නැතුව, තත බුරුල් කරගන්නෙත් නැතුව, තත සුසර කරගන්නවා වගේ. දැන් මේ තත සුසර වීම වෙන්න බුදුහාමුදුරුවන්ගේ නවාංග ශාස්ත්‍රූ ශාසනයත් එක්කම නිරන්තර ආශ්‍රය කරන්න. මම හැමදාම ඔය දැත්තන්ට කියනවා, දේශනා කරනකොට, ධර්ම දේශනා කරගෙන යනකොට මේ කාරණාව ප්‍රතිවේද කර ගැනීම පිණිස කැපවෙන යම් පිරිසක් ඉන්නවා නම් ඒ හැමදෙනාටම උපනිශ්‍රයක් වෙන්න කියලා තෙරුවනත් එක වාසය කරන්න පැය 24ෙම. පැය 24 වෙන් කරන්න තෙරුවනට වෙන් කරලා එතරවීම පිණිසම තෙරුවණෙන් ගන්න පුළුවන්
තෙරුවණෙන් ලැබෙන ඒ ආශිර්වාදය ලබන්න මහන්සි වෙන්න. මම ওই කාරණාව කියනකොට දේශනා කරනවා හැමදාම පැය 24න් පැය 12ක් දහවල් කාලයේ පැය 12ක් බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට වෙන් කරන්න. රාත්‍රී කාලයේ පැය 12ක් බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට පැය 4 වෙන් කරන්න. වෙන් කළ බුදුහාමුදුරුවොත් එක්ක ඉන්න බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන් හික්මු විදිය බලන්න. බුද්ධ රත්නයත් එක්ක ඉන්නකොට. ඊට පස්සේ ධර්ම රත්නය කියන තැනින් බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ වගේ ධර්ම කාරණා මොනවද තියෙන්නේ කියලා. ඒකට ධර්ම කාරණාව බලනකොට බුදුහාමුදුරුවෝ එතන වැඩ ඉන්නවා. ඒ වගේ මේ ධර්මයේ අවබෝධ කරගත සංඝහ කියන ගුණය එතන විග්‍රහ වෙනවා. ඒ වගේම තමයි සංඝයා කියන තැනින් සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල ආදී ශ්‍රාවක චරිත අපි කියවනකොට ඒ චරිත මේ ශාසනයේ හික්මිච්ච විදිහ අපි විවරණය කරගන්නකොට එතන බුද්ධ රත්නය ධර්ම රත්නය වැඩ ඉන්න. එතකොට තෙරුවණත් එක්කම, ඒ කියන්නේ පැය 24 එතකොට අපි තෙරුවණත් එක්ක. පැය 24 අපි තෙරුවණත් එක්ක ඉන්නවා කියලා කියන්නේ නීවරණ යටපත් වෙන සමතයත්, නීවරණ සමුච්ඡේද ප්‍රහාණයට උපනිශ්‍රේ වෙන විදර්ශනාවත් කියන ඒ සමත විදර්ශනා භාවනාව යුගනද්දව වැඩෙන තැනකට. සමත පූර්වාංගම විදර්ශනා පූර්වාංගම සමත ශුෂ්ක විදර්ශක කියන තැනින් මේ කියන ඕනෑම ආකාරයකින් ලෞකික ලෝකෝත්තර සම්මාදිට්ඨිය තීව්‍ර වෙන තැනකින් සසරින්ම එතර වෙන තැනකට මේ ගුණ පුරණ වැඩපිළිවෙල තීව්‍ර කරගන්න හැකියාවක් ලැබෙනවා. එතකොට ඒ අර්ථයෙන් මේ විභංග සූත්‍රයේ සඳහන් වෙලා තියෙන ආකාරයට පෙර යම්සේද පසුත් එලෙසම දිවා කාලයේ යම්සේද රාත්‍රී කාලයේත් එලෙසම මොනවට වඩන භාවනාවක් අපි ගාව තියෙනවද? බෝධිපාක්ෂික ධර්ම භාවනාවක්. එතකොට මේ බෝධිපාක්ෂික ධර්මයේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ධර්මයන් ඡන්දය අනුව ගිය කෝසජ්ජය, ඡන්දය අනුව ගිය උද්ධච්චය, ඡන්දය අනුව ගිය තීන මිද්දය, ඡන්දය අනුව ගිය පංචකාම ගුණෙහි විපිලිසර වීම. ඊළඟට වීරය අනුව ගිය කෝසජ්ජය කුසීතකම, වීරය අනුව ගිය නිදිමත කම්මැලිකම කියන තැනින්. ඒ වගේම තමයි වීරය අනුව ගිය කෝසජ්ජය, වීරය අනුව ගිය උද්ධච්චය, වීරය අනුව ගිය තීන මිද්දය, වීරය අනුව ගිය පංචකාම ගුණෙහි විපිලිසර වීම කියන තැනින් මෙන්න විග්‍රහ කරනවා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉරිදිපාද ධර්මයන් වඩන්නේ නැ කෙනා, ඒ වැඩිම පිණිස එන කෙනා මග වඩාගෙන යනකොට එයා සමහර තැන්වලදී කුසීත වෙනවා, සමහර තැන්වලදී උද්දච්ච වෙනවා. කුසීත වෙනවා කියන්නේ දැන් මේක කරන්න බෑ, මට කල්යාණ මිත්‍රයෝ නෑ, මට මේක කරගන්න බෑ, මට අමාරුයි කියලා අතහරින එක කුසීත වෙන එක. උද්දච්චයට යනවා කියලා කියන්නේ මන් දන්නවා මේක, මම තමයි මේක හොඳටම කරගන්නේ, මට තමයි මේක පුළුවන් කියලා උද්දච්චයට ගිහිලි වෙලා වැඩේ අතෑර ගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රතිපදාව මග ඇරෙනවා. තව කෙනෙක් ඉන්නවා ඡන්ද චිත්ත විරිය විමර්ශාව අනුවම තීන මිද්දයට අහු වෙනවා. ඒ කියන්නේ එතන තීන මිද්දයට අහු වෙනවා කියලා කියන්නේ මේක වඩන්න ගියාම දැන් රාත්‍රී කාලයේ භාවනා කරන්න කියලා වාඩි වෙනවා, ටිකක් වෙලා යනකොට නිදිමත එනවා. නිදිමත ආපුවම මොකද වෙන්නේ? දැන් ඉතින් නිදා ගන්නවා ගිහිල්ලා. තීන මිද්දයට අහු වෙනවා. තීන මිද්දයට අහු වෙලා නිකන් ජාගරියානු යෝගය වගේ යෝගයක් වඩන තැනකට නැහැ. දහවල් කාලේ ඔන්න භාවනා කරන්න කියලා වාඩිනවා. දැන් කෑව වැඩි. ටිකක් සැතපීලා ඉඳලා ඔන්න ඊට පස්සේ භාවනා කරනවා. ඊට පස්සේ ගුණයක් වඩනවා. අන්න දහවල් කාලේ රාත්‍රී කාලේ දෙකේම තීන මිද්දයට අහු වෙලා. නිදිමත කම්මැලිකමට අහු වෙලා. ඒ වගේම තමයි පංචකාම ගුණය අනුව හිත විපිලිසර කරගන්න ස්වභාවය. මෙන්න මේ ස්වභාවයට අහු වෙනවා නම්, ඒ කියන්නේ ඡන්ද චිත්ත විරිය විමර්ශා වඩන්න ඕනේ කියලා ඇවිල්ලා, හැබැයි දැන් පංචකාම ගුණ වලට අහු වෙලා හිත විපිලිසර වෙන තැනකට ගිහිල්ලා. ඒකටම අහු වෙලා. එතකොට මෙන්න මේ ස්වභාවයන් වලට අහු නොවි ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ගුණ වැඩෙන තැනින්ම මේ අර්ථ ධර්ම විවරණය කරගන්න තැනකට අපි දක්ෂ වෙමු. එතකොට ඒ උදෙසා ඔබ කැප වෙන්න, ඒ උදෙසා කැප වෙනවා නම්, ඒ උදෙසා ඔබ වට පරිසරය හදා ගන්නවා නම් ඔබ සෑම කෙනෙක්ටම මේ විභංග සූත්‍රයේ එන කාරණාව, ඒ කියන්නේ තද කරගන්නෙත් නැතුව, තත බුරුල් කරගන්නෙත් නැතුව තත සුසර වෙන්න ඕනේ කොහොමද කියන තැනට තත සුසර කරගන්න වැඩපිළිවෙල වගේ තමයි ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාදයන් වඩනවා කියන අර්ථය. ඒතර සතර ඉර්ධිපාද වඩන්න යන කෙනා කෝසජ්ජය අනුව යන්නෙත් නැතුව, උද්දච්චය අනුව යන්නෙත් නැතුව, තීන මිද්ද අනුව යන්නෙත් නැතුව, පංචකාම ගුණයන්හි විපිලිසර වෙන්නෙත් නැතුව මේ මග වඩා ගන්න දක්ෂ වෙන්නට ඕනේ. එතකොට දැන් ඔබට පේනවද මේ සමබර වීමක් ගැන මේ කතා කරන්නේ, ඊතර වීමක් ගැන කතා කරන්නේ, මෙතන සම වීමක් ගැන කතා කරන්නේ, මෙතන අපි කතා කරන්නේ බැලන්ස් එකක් ගැන මේ කතා කරන්නේ. මේක කෝසජ්ජය අනුව, ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය දැන් මේක කරන්න බෑ, මේව කරගන්න පුළුවන් ඒව නෙමෙයි, දැන් නිවන් දකින්න බෑ කියලා ඡන්දය, ඒ කියන්නේ ඡන්දය අනුවම නිවන් දකින්න ඕනේ කියලා ඇවිල්ලා, නමුත් දැන් කල්යාණ මිත්‍රයෝ නෑ, දැන් මේක කරගන්න බෑ කියලා කෝසජ්ජය අනුව ගිහිල්ලා යනවා කියලා කියන එකත් ඒ වගේම තමයි මම තමයි නිවන් දකින්නේ, මට තමයි හොඳටම පුළුවන්, මට කල්යාණ මිත්‍රයොත් ඉන්නවා, මම ධර්මයත් හොඳට දන්නවා, මම තමයි මේක හොඳටම කරන්නේ, මම සීලවන්ත කෙනෙක්, මම ගුණවන්ත කෙනෙක් කියලා උද්දච්චය අනුව ගිහිල්ලා මේක කරන්නත් බෑ කියනවා.
ඒ වගේම තමයි තීන මිද්දේ කියන තැනින් නිදිමත කම්මැලිකම කුසීතකමට අහු වෙලා මේක කරන්නත් බෑ. ඒ වගේම පංචකාම ගුණයන්හි විපිලිසර වෙමින් ඒත් මේක කරන්න බෑ. එතකොට ඒ හැම අවස්ථාවකින්ම නිදහස් වෙච්ච සමවීමක් සුසරවීමක් අවශ්‍යයි. මෙන්න මේ සුසරවීම සමවීම තමයි මාර්ගඵල මට්ටමට මාර්ගයේ ඵලය අවබෝධ කරන මතට අපි කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය, දැහන් සම්මාදිට්ඨිය, මාර්ග සම්මාදිට්ඨිය, ඵල සම්මාදිට්ඨිය කියන දණට ඒ ඵල අවබෝධ වෙන මට්ටමට සුසරවීමක් අපි ගාව යෙදෙන්නට ඕන යෝගාවචර ජීවිතය තුළ. ඉතින් ඒ අර්ථයෙන් මේ හැඟීම හොඳට බලන්න මගේ පින්වතුනි. මේක බලමින් දිවා කාලේ රාත්‍රී කාලේ ඒ වගේ මුඩ යටවට කියන හැමතැනකින්ම යට සහ උඩ කියන තැනකින් මේ කය අරමුණු කරගෙන ප්‍රත්‍යවේක්ෂා නුවණකින් යුක්තව ඒ වගේම සමස්ත ලෝක ධර්මතාවයම විනිවිද දකින්න තැනකට අපි අපේ පැත්තෙන් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද ධර්මයන් බලවත් කරගන්න සතර ඉර්ධිපාද ගුණ වඩන තැනකින් චිත්තේ ප්‍රභාස්වර කරගන්නට සිත විමුක්ත කරගන්න තැනකට චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් පහළ කරගන්න තැනකට ඒ ගුණ අවබෝධය වටපරිසරය සකසා ගන්නට දක්ෂ විය යුතුයි. එතකොට ඒ අර්ථයෙන් භාවනා ජීවිතයක් යෝගාවචර ජීවිතයක් ගෙවන කෙනෙක්ට බොහෝම වටින අර්ථයන් ධර්මයන් විවරණය කරලා දීලා සංසාර දුකින් එතර වීම පිණිසම මහත්ඵල මහානිසංස සතර ඉර්ධිපාදය වඩන්නට බුදුහාමුදුරුවෝ කරපු මොනවට දේශනා කරන්නට යෙදුණු උතාම උතුම් ධර්ම කාරණා රාශියක් සඳහන් වෙලා තියෙන සූත්‍ර ධර්මයක් තමයි අද දවසේදී අපි මේ සාකච්ඡා කරන්නට යෙදුණු මේ සංයුත්ත නිකායේ ඉර්ධිපාද සංයුත්තේ එන පාසාද කම්පන වග්ගේන සූත්‍ර ධර්මය මේකට අපි කියනවා විභංග සූත්‍රය. අපි මේකේ ඊටු කොටස් ටිකක් පොඩ්ඩක් කියවමු. මහණිතා සැඟවුණු විමර්ශාව කවරේදයත් මහණි යම් විමර්ශාවක් කෝසජ්ජය සහගියේ කෝසජ්ජය සමග යෙදුනේ වේද මහණනි මේ ඊතා සැඟවුණු විමර්ශායයි කියනු ලැබේ. මහණිතා දැඩි කොට ගන්නා ලද විමර්ශා කවරේදයත් මහණි යම් විමර්ශාවක් උද්දච්චය සහගියේ උද්දච්චය සමග යෙදුනේ වේද මහණිතා දැඩි කොට ගන්නා ලද විමර්ශායයි කියනු ලැබේ. මහණි ඇතුළත හැකලුණු විමර්ශාව කවරේදයත් මහණි යම් විමර්ශාවක් තීන මිද්දේ සහගියේ තීන මිද්දේ සමග යෙදුනේ වේද මහණනි මේ ඇතුළත හැකලුණු විමර්ශායයි කියනු ලැබේ. මහණි පිටත විසිරුණු විමර්ශා කවරේදයත් මහණි යම් විමර්ශාවක් පිටත පස්කම් ගුණ ආරම්භ අනුව විසුරුනේ අනුව විසුලේ වේද මහණනි මේ පිටත විසුරුණු විමර්ශායයි කියනු ලැබේ. මහණනි කෙසේනම් මහණ පෙර යම්සේ නම් පසුත් යම්සේ එසේය පසු යම්සේ නම් පෙරත් එසේය පච්චාපුරේ සංඥා ඇතිව විසේදයත් මහණනි මෙහි මහණහු විසින් පච්චාපුරේ සංඥා මනවින් ගන්නා ලද්දී මනවින් මෙනෙහි කරන ලද්දී මනවින් දන ලද්දී නුවණින් මොනවට පිළිවිදුනා ලද්දී වේද මහණනි මෙසේ මහණ පෙර යම්සේ නම් පසුත් එසේය පසු යම්සේ නම් පෙරත් එසේය පච්චාපුරේ සංඥා ඇතිව විසේ මහණනි කෙසේනම් මහණ යට යම්සේ නම් උඩත් එසේව උඩ යම්සේ නම් යටත් එසේ විසේදයත් මහණනි මේ මහානත මේ පාදතලයේ උඩ කෙස් මතුවීම යට සිවිය කෙලවර කොට ඇති නන්වැදෑරුම් අසූචියෙන් පිරුණු මේ කයම පස්විකයි මේ කයෙහි කෙස්ලොම් සඳමිදුළු මූ ඇතැයි මහණනි මේ මෙසේ මහණ යට යම්සේ නම් උඩත් එබඳුව උඩ යම්සේ නම් යටත් එබඳුව වෙසේ මහණනි මෙසේ මහණනි කෙසේනම් මහණ දහවල් කාලේ දහවල් යම්සේ නම් රැත් එබඳුව රෑ යම්සේ නම් දහවලුත් එබඳුව වෙසේදයත් මහණනි මෙහි මහණ යම් කොටස් වලින් යම් සටහන් වලින් යම් බැටහීම් වලින් දහවල් විමර්ශා සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉර්ධිපාදයේ වඩාද හෙතෙමේ ඒ කොටස් වලින් ඒ සටහන් වලින් ඉර්ධිපාදයේ වඩාද හෙතෙමේ ඒ කොටස් වලින් ඒ සටහන් වලින් ඒ වැටහීම් වලින් රැත් විමර්ශා සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉර්ධිපාදයේ වඩයි. යම් කොටස් වලින් හෝ යම් සටහන් වලින් හෝ යම් බැටහීම් වලින් හෝ රැහේ විමර්ශා සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉර්ධිපාදයේ වඩාද හෙතෙමේ ඒ කොටස් වලින් ඒ සටහන් වලින් බැටහීම් වලින් දහවලුත් විමර්ශා සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉර්ධිපාදයේ වඩයි. මහණනි මෙසේ මහණ දවල් යම් බඳුනම් රැත් එසේව රෑ යම් බඳුනම් දහවලුත් එසේ අන්න රැයේ දහවල් කියලා වෙනසක් නෑ සතර ඉර්ධිපාද වඩන කෙනාට. හැබැයි සතර ඉර්ධිපාද වඩාගෙන යනකොට කෝසජ්ජය අනුව යන්නෙත් නැතුව උද්ධච්චය අනුව යන්නෙත් නැතුව තීන මිද්දය අනුව යන්නෙත් නැතුව පංචකාම ගුණෙහි විපිසල වෙන්නෙත් නැතුව මේක වඩා ගන්න දක්ෂ වෙන්න කියලා කියනවා. මහණනි කෙසේනම් මහණ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩා දෙයත් මහණනි
මෙහි මහණ හෝ විසින් ආලෝක සංඥාව මනවින් ගන්නා ලද්දී දිවා සංඥාව මනවින් පිහිටුවන ලද්දී වේද මහණනි මෙසේ මහණ විවෘත වූ හාත්පසින් බැබළුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි මහණනි කෙසේ වඩන ලද මෙසේ බහුල කරලද සිව් ඉඳුපා මහත්ඵල මහානිසංස වේ මහණනි මහණ සිව් ඉඳුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් ඉඳු කොටස් බිඳී එක්වද බොහෝ අයුරුද වේ බඹලොව තෙක්දු කයින් වසයෙහි පවත්වයි මහණනි මහණ සිව් ඉඳුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ආශ්‍රවක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් දිට්ටු දැමියෙහිම තෙමේ වෙසසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙයි. ආන්න පෙන්නනවා දිට්ටු දැමියෙහිම දිට්ඨ ධම්ම සුඛ විහරණයෙහිම ආශ්‍රවක්ෂය කියන නුවණින්ම ඵල සමාපත්තියට සමවැදී වාසය කරනවා කියන එක. එතකොට මගේ පින්වතුනි මම දන්නවා මේ පැය ඇතුළතල මට මේ සූත්‍රයේ ඕගොල්ලොන්ට විවරණය කරන්න බෑ. මේ සූත්‍රය ප්‍රායෝගික වෙන්න නම් අඩුම තරමේ අවුරුදු 2-3ක්වත් එකට ඉඳගෙන භාවනා කරමින් සාකච්ඡා කරමින් විමසමින් යන්නට ඕනේ. අඩුම ඒ කියන්නේ මෙලෝ දෙයක් නොදන්න කෙනෙක් මේ වෙලාවේ මේ සූත්‍ර ධර්මය අහනවා නම් එයාට මේ සූත්‍රයේ කියන කතාව තේරෙන්න අඩුම අවුරුදු 2-3ක්වත් සාකච්ඡා කරන්න ඕනේ, භාවනා කරන්න ඕනේ, විමසන්න ඕනේ, මේ වැඩපිළිවෙල තුල යෙදෙන්න ඕනේ. භාවනා කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට යම්කිසි අදහසක් එයි. මොකද භාවනා ලෝකයේ අත්දැකීමත් එක්ක එයාට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් එනවා. ඡන්දචිත්ත විරිය විමර්ශා මුල් කරගෙන යනකොට කෝසජ්ජයට අහු වෙන විදිහටත් උද්දච්චයට අහු වෙන විදිහටත් ඒ වගේම රාත්‍රී කාලයේ භාවනා කරන්න ගුණ පුරන්න මේ වැඩපිළිවෙලට බහිනකොට තීන මිද්දයට අහු වෙන විදිහත් ඒ වගේම තමයි රාත්‍රී වේවා දහවල් වේවා පංචකාම ගුණයන් නොතු ගුණයට අනුව හිත විපිලිසර වෙන විදිහත් අඳුනගෙන මේ භාවනාව මධ්‍යස්තව කරගන්න තැනකට නැත්තම් මාධ්‍යයෙන්ම ඵල සමාධියකට පැමිණෙනවා කියන එක මොනතරම් තීව්‍ර වැඩක්ද කියන එක. ඉතින් මේ අර්ථයක් මේ හැඟීමක් විවරණය කරගන්න අපි මෙහෙම කැමරාවක් ඉස්සරහා මේ ධර්මානුශාසනාවක් කළා කියලා ඒකෙන් සියල්ලෙන් සියල්ල අවබෝධ කරන්න බෑ. ඔබ මේ උතුම් ප්‍රතිපදාවට නැඹුරු වෙලා මේ ප්‍රතිපදාව වටහා ගන්න තැනකට වටපරිසරයක් හදාගෙන මේක පුරන්නට මහන්සි වෙන්නට ඕනේ. අපි කලින් දවසක කරපු දේශනාවක් තිබ්බා. ඒකදී අපි විග්‍රහ කරන්න දුන්නා මේ පිං දීම සහ පිං කිරීම, පිං දීම, පිං අනුමෝදන් වීම කියන කාරණාව. ඒකදී අපි ලෞකික ලෝකයේ තුල ලෞකික අර්ථයෙන් පිං අනුමෝදන් වීමත්, ලෝකෝත්තර අර්ථයෙන් පිං අනුමෝදන් වීමත්, පිං කිරීමත්, පිං අනුමෝදන් වීමත් කියන තැනින් කතා කළා. එතකොට ධර්ම දානමය පින්කමක් තුල ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නෙම ලෝකය තුල කරදරයක් නැතුව ප්‍රශ්නයක් නැතුව ඉන්න කියන තැනකට එහෙම නෙමෙයි. ලෞතුරා බුදුරු ලෝකේ පහළ වෙන්නෙම මේකේ ප්‍රශ්නයක් තියෙනවා. අසුරග්‍රහණ සනක්වත් මම මේ භවයේ වර්ණනා නොකරමි. මේ භව පැවැත්ම තුල අංශු මාත්‍රයක් හරි සැපයි කියලා යමක් තියෙනවා නම් බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඒ අර්ථයෙන් කියන්නේ මේ ලෝකෙම දුක මත පිහිටලා තියෙන. හැබැයි ඒ දුක බුදුහාමුදුරුවෝ කියන තැනින් බුදුහාමුදුරුවෝ විවරණය කරපු ඒ දුක්ඛ ආර්ය සත්‍ය කියන තැනින් වටහා ගන්න නම් කායික දුක, මානසික දුක අතික්‍රමණය කරපු ආර්ය දුකම දකින්නවා කියන තැනින් සසර දුකම විනිවිද දකින්නවා කියන තැනකට මේ උතුම් ප්‍රතිපදාවන් වල ගැඹුර අපි සාකච්ඡා කරන්නට ඕනේ. එතකොට දැන් අද අපි කතා කරන්නට අපි අද දේශනා කරන්නට යෙදුණු මේ ඉර්ධිපාද සංයුක්ත වෙන පාසාදක කම්පන වර්ගයේන මේ සූත්‍ර ධර්මය. ඡන්දචිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද ධර්මයන් වැඩෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරන්නට යෙදුණු මේ උතුම් සූත්‍ර ධර්මයේ තියෙන ගැඹුර මම හිතනවා ඔබට යම් කිසි මට්ටමකට හරි වටහා ගන්නට මේ උතුම් ධර්ම දානමය පින්කම උපනිශ්‍රයක් වෙන්න ඇති කියලා. ඉතින් මේ උතුම් ප්‍රතිපදාව පුරන්නට මේ බුද්ධ ශාසනය තුල ඵල අවබෝධයක් ලබා ගන්නට, ජීවිත අවබෝධයක් මතු කර ගන්නට, සංසාර දුකින් එතර වීම කියන තැනට ගුණ පුරණ සෑම සියලු දෙනාටම තෙරුවනේ රැකවරණය නොඅඩුව ලබන්නට, අප්‍රමාදී වන්නට මේ සියලුම පින්කම් හේතු වාසනා වේවා. සාංශාරික සුවපත් භාවයේ පිණිසම, සසරින් එතර වීම පිණිසම මේ කරන්නට යෙදෙන සියලුම ධර්ම දානමය පින්කම් හේතුපනිශ්‍රයක් වේවා. සියලු දෙනාටම යහපතක් වේවා. සතක් ශාන්තියක්, අභිවෘද්ධියක්ම වේවා. උතුම් නිර්වාණ අවබෝධයම සලසා ගන්නටම මේ පින්කම් හේතු වාසනා වේවා කියලා මහා සංඝරත්නය වෙනුවෙන් ඔබ හැමදෙනාටම ආශිර්වාද කරන්නට යෙදෙනවා. හැමදෙනාටම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය වැටහෙවා. සත්‍තිස් බෝධිපාක්ෂික ගුණ පුරන්නට ලැබේවා. ගුණ අවබෝධයෙන් සංසාර දුකින් මෙතර වෙලා යන්නට, සසර දුක කෙලවර කරන්නට, නිර්වාණ අවබෝධයේ පිණිසම මේ කරන්නට යෙදෙන සියලුම ධර්ම දානමය පින්කම්ද අනන්ත සංසාරයේ පුරාවට අප රැස් කරගත්තා වූ සියලු පුණ්‍යඵල ධර්මයෝද අනුමෝදන් අනුමෝදන් වේවා. හැමදෙනාටම යහපතක් වේවා. ඒ කියන්නේ මම යහපත සත ශාන්තිය අභිවෘද්ධිය කියන තැනින් පුණ්‍යානුමෝදනා කරන්නේ යහපත කියලා මම එතන අර්ථවත් කරන්නේ දාන කතාවේ හික්මෙන්න ලැබේවා කියලා.
ඒ වගේම තමයි සෙත කියන තැනින් සීල කතාවේ හික්මෙන්නට ලැබේවා කියන තැනින්. යහපත සෙත ශාන්තිය කියන තැනින් මම අර්ථවත් කරන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා හැවත් පවට ලැජ්ජා බය කියන දේව ධර්මයේ ගුණ ධර්මයේ විවරණය වෙන්නදී පවට ලැජ්ජා බය කියන ගුණය වැඩෙන්න කියන තැනින්. ශාන්තියක් වෙන්න කියන්නේ ඒ අර්ථයෙන්. යහපතක් සෙතක් ශාන්තියක් අභිවෘද්ධියක් වේවා කියන තැන තියෙන්නේ කාමයේ ආදීනව දකිමින් නෙක්ඛම්ම ආනිසංස දකිනකට තැනකට මනස කර්මන්නේ වෙන්න මෘදු වෙන්න. එතනදී අභිවෘද්ධිය කොටස් පහකට විග්‍රහ වෙනවා. ගුණ වෘද්ධ, සීල වෘද්ධ, තපෝ වෘද්ධ, ප්‍රඥා වෘද්ධ, වයෝ වෘද්ධ. එතකොට වයසින් වැඩිමහලු වුණත් මේ කියන ගුණයන්ගෙන් වැඩිලා නැත්නම් එයාට අභිවෘද්ධියක් වෙලා නැහැ. එතකොට වයසින් බාල වුණත් තරුණ වුණත් වයසින් වැඩි වුණත් ගුණ වෘද්ධ, සීල වෘද්ධ, තපෝ වෘද්ධ, ප්‍රඥා වෘද්ධ කියන වෘද්ධීන්ගෙන් වැඩෙන්නට ඕනේ. අන්නේ ඒ වෘද්ධීන් වැඩෙන්න කියන තැනට තමයි අභිවෘද්ධිය සැලසේවා කියලා කියන්නේ. කාමයේ ආදීනව දකින්න, නෙක්ඛම්ම ආනිසංස දකින්නට ලැබේවා. දාන කතාවේ හික්මෙන්න, සීල කතාවේ හික්මෙන්න, සග්ග කතාවේ හික්මෙන්න, දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයේ ආදීනව, නෙක්ඛම්ම ආනිසංස දකින්න තැනකින් අභිවෘද්ධිය සලසා ගන්න තැනකින් ඊතර වෙන නුවණම පහළ වෙන විමෝක්ෂ ඥාන දර්ශනයේටම මේ සියලු පින්කම් හේතු වෙන්න කියන තැනින් තමයි පින දෙන්නේ. පින් කරන්නේ ඒ අර්ථයෙන්, පින් දෙන්නෙත් ඒ අර්ථයෙන්. එතකොට පින් අනුමෝදන් වීම ඔබ සතු ඔබ කැමති නම් ඒ විදිහට අනුමෝදන් වෙන්න. අන්න ඒ අර්ථයෙන් පින් කිරීම, පින් දීම කියන තැනින්, පත්තිපත්තා අනුමෝදනා කියන තැනින් නිවනම අරමුණු කරගෙනයි මේ සියලුම පින්කම් සිද්ධ කරන්නේ. එතකොට නිවනම අරමුණු කරගෙන, ඊතර වීමම අරමුණු කරගෙන මේ කරන පින්කම් වලට ඔබ අනුමෝදන් වෙනකොට ඒ අර්ථයෙන්ම අනුමෝදන් වෙන තැනකට ඔබ සබුද්ධික වුණොත්, ඔබ ඒ උදෙසාම කැප වෙනවා කියන තැනකින් මේ අර්ථයන් ධර්මයන් විමසන්න පටන් ගත්තොත් ඔබට තේරෙන්න ගනීවි මේක තුල මොනතරම් ගැඹුරක් බුදුහාමුදුරුවෝ මොනතරම් ගැඹුරු තනක් මොනතරම් සියුම් භාවයකින් යුක්තවද මේ ධර්ම විවරණය කරලා තියෙන්නේ කියන එක. ඉතින් ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඒ අමාමෑණී බුදු පියාණන් වහන්සේ, ඒ අනාථනාථයාණන් වහන්සේ, ඒ ත්‍රිලෝක ගුරු චිත්‍ර ඒ අනන්ත අපරිමාණ වූ ශාස්ත්‍රුන් වහන්සේ ගුරුතන්හි තබාගෙන, ධර්ම රත්නයේ ගුරුතන්හි තබාගෙන තෙරුවන් ගුණයම දකිමින් තෙරුවන් නැමැති මහා රත්නය අවබෝධ කරන්නට, සත්‍යාන ලෝමික වෙන්න, සත්‍ය අවබෝධයටපත් වෙන්නට තෙරුවනේම රැකවරණය ලැබේවා. සූවිසි වූ අනන්ත ගුණ බලයෙන් හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධයම සැලසේවා කියලා පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වන්න. හොඳයි. අද දවසේදී මේ උතුම් ධර්ම දානමය පින්කම් ප්‍රඥා නාලිකාවේ හරහා සිද්ධ කරන්නට මේ ජීවිතයේදීම ස්වාමින් වහන්සේ කැමති පරිදි මේ ජීවිතයේදී නිවන පිණිස උපකාර වන දහම් කරුණු විදහා දක්වන්න දේශනා කරන්න කියලා දායකත්වය ලබා දීලා තියෙන්නේ. උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ දූ දරුවන් විසින්. අරමුණ මීට වසර 42කට පෙර පරලෝ සැපත් පී රිචඩ් පෙරේරා පියාණන්ට සහ මීට වසර 15කට පෙර පරලෝ සැපත් එම් ලීලාවතී පෙරේරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වී ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සැලසේවා. ඒ සියලු දෙනාටම අප්‍රමාදීවම සංසාර දුකින් එතර වෙන්නට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාටම සාංශාරික සුවපත් භාවයේ සැලසේවා. ලොවි ලෞතුරු නිර්වාණ අවබෝධය පිණිසම මේ සියලුම පුණ්‍ය ඵල ධර්මියෝ හේතුපනිශ්‍රයක්ම වේවා වේවා වේවා. යහපතක් වේවා, සතක් ශාන්තියක් අභිවෘද්ධියක් වේවා. උතුම් නිර්වාණ අවබෝධයම සැලසේවා කියන තැනින් අද දවසේදී සිද්ධ කරන්නට යෙදුණු ඒ උතුම් ධර්ම දානමය පින්කම් තුලින්ද ජනිත වන සියලු කුසල පුණ්‍ය ආශිර්වාදයත් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. හැමදෙනාටම යහපතක් වේවා, සිතක් ශාන්තියක් අභිවෘද්ධියක් වේවා. උතුම් නිර්වාණ අවබෝධයම සැලසේවා කියලා මහා සංඝරත්නය වෙනුවෙන් පුණ්‍ය ආනුමෝදනා කරනවා, ආශිර්වාද කරන්නට යෙදෙනවා. ඉච්ඡිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ පන්න රසී යථා යුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. අපි දෙවියන්ටත් ඥාතීන්ටත් මියගිය ඥාතීන්ටත් එකට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සුවිසි අනන්ත ගුණ බලයෙන් උතුම් සද්ධර්මාබෝධයෙන් සැලසේවා. ලෞතුරා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවී සැනසී වදාළ උතුම් නිවනින්ම නිවී සැනසේවා. සුවපත් වේවා. ත්‍රිවං සරණයි. රාගක්ඛයෝ නිබ්බානං